ඔබ සියලු දෙනාට ශාන්තිය හා සමාදානය උදා වේවා. මුස්ලිම් වරුන් පිළිබඳව හා ඉස්ලාමය ගැන ලාංකීය සමාජය තුළ තිබෙන්නේ වැරදි මතයක්. වර්ෂ 2013 දී හලාල් ප්‍රශ්නයට මේ මුස්ලිම් සමාජය මුහුණ දුන්නා. ඊට පස්සේ අප්‍රේල් 21 ඒ බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ ප්‍රශ්නවලට මේ මුස්ලිම් සමාජය මුහුණ දුන්නා. ඉන් එකක් තමයි මේ මදරසා පිළිබඳ ප්‍රශ්නය. සමාජයේ මතයක් ඇති වුණා මේ ප්‍රහාරයට හේතුව මේ මදරසා තුලින් පෝෂණය කරන යම් මතවාදයක් නිසා මේ ප්‍රහාරය ඇති කළා කියලා. ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය වගේ දේවල් මේ මදරසා තුලින් බිහි වෙනවා කියන ඒ වැරදි මතය සමාජගත වුණා. ඒ නිසා අපි කල්පනා කළා මේ මදරසා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න. මේ වැඩසටහන සඳහා අපි ආරාධනා කළා මේ විෂය සම්බන්ධ හොඳ දැනුමක් තිබෙන පුද්ගලයෙක්. ඒ තමයි මෞලවි මාහිර් රම්දීන් මැතිතුමා. අපි ඔබතුමාව මේ වැඩසටහන සාදරයෙන් පිළිගන්නවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්. වඅලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතුහ්. මෞලවි මාහිර් රම්දීන් මැතිතුමා ඉස්ලාම් දහම උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරන්න තිබෙන ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඒ සංහිඳියාව වර්ධනය කරන්න දැඩි ලෙස කැප වෙන පුද්ගලයෙක්. ඉතින් මෞලවිතුමනි, අපි මේ මදරසා ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා නම් මුලින්ම මම දැනගන්න කැමති මේ මදරසා කියන්නේ මොනවද? මෙහි නිර්වචනය මොකක්ද? ඇත්තටම මදරසා කියන්නේ අරාබි පදයක්. දරස කියලා අපි කියනවා සාමාන්‍ය මේ ඔය වචනේ එන්නේ යම්කිසි ක්‍රියාපදයකින් බිහි වෙච්ච වචනයක්. ඒ කියන්නේ දරස කියන ක්‍රියාපදය අරාබි භාෂාවෙන්. ඒතරින් තමයි මේ අධ්‍යාපනය හදාරන ස්ථානයට අපි මදරසා කියලා සාමාන්‍ය පොදුවේ කියනවා. නමුත් විවිධ රටවල් වල තියෙන මේ ව්‍යවහාරය, ඒ කියන්නේ මදරසා කියන වචනයත් එක්ක පසු ඒ කියන්නේ අපි පසුතලයේ අපි බලනකොට විවිධ රටවල් වලට වෙනස් වෙනවා. දැන් පොදුවේ අරාබි රටවල් වල මදරසා කියනකොට ඕනෑම අධ්‍යාපනයක් හදාරන ස්ථානයට අපි කියනවා මදරසා කියලා. නමුත් ලංකාවේ ව්‍යවහාර වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් ආසියාතික රටවල් වල බොහෝ වෙලාවට මේ ව්‍යවහාරගත වෙලා තියෙන්නේ මදරසා කියනකොට ඉස්ලාම් දහම, ඉස්ලාමයේ තුල තියෙන ඒ ආගමික කටයුතු, ආගමික ඉගැන්වීම් ඒ ලබන ස්ථානයක් වශයෙන් තමයි ව්‍යවහාර වෙන්නේ. ඉතින් මේ තමයි පොදුවේ අපිට කතා කියන්න පුළුවන් නිර්වචනයක් වශයෙන්. නැවතත් කියනවා නම් මදරසා කියන්නේ අරාබි පදයක්. ඒ වගේම තමයි මේ ව්‍යවහාර වෙන ස්ථාන වෙනස් වෙනවා. ලංකාවේ ව්‍යවහාර වෙන්නේ ආගම හා බැඳුණු, ඉස්ලාම් ආගම හා බැඳුණු ඉගැන්වීම් ලබන ස්ථානයක් වශයෙන් තමයි මදරසා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මදරසා පාසල් කියන එක අපි පරිවර්තනය කළොත් පාසල් කියලා අපිට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම අපි මදරසා පාසල් කියන එකට වඩා අපි මදරසා කියන්නේ ආයතනයක්. ඒ කියන්නේ අධ්‍යාපන ආයතනයක් කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. මෞලවිතුමනි, දැන් අපි දන්නවා සාමාන්‍ය අපේ රජයේ පාසල් වල විවිධ මට්ටම්, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ, ඒ වගේම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, විශ්වවිද්‍යාල ගත්තොත්, අපි ආරම්භක අවධිය ගත්තොත් පෙර පාසල් අවධිය. මේ වගේ විවිධ තලයන් තිබෙනවා මේ පාසල් අධ්‍යාපනය කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ. මේ මදරසා ක්‍රමය තුලත් මේ වගේ වර්ගීකරණයක් තියෙනවද? නැත්නම් ඒ සම්බන්ධ පොඩි අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම මදරසා විවිධ වර්ග තියෙනවා. වර්ග කියලා කියන්නේ එකම තැන තමයි ආගම ඉගෙන ගන්න තැනක් තමයි. නමුත් තමන්ගේ වයසට අනුකූලව, එහෙම නැත්නම් එයා ඒ සොයන අධ්‍යාපනයේ තියෙන ශ්‍රේෂ්ඨයන් වලට අනුකූලව සමහර මදරසාවල වෙනස්කම් අපි දකිනවා. ඒ කියන්නේ වෙන මදරසාවල වෙනස්කම් කියලා කියන්නේ මදරසාවල තරාතිරම් තියෙනවා, විවිධ තරාතිරම්. නැත්නම් විවිධ මට්ටමේ තියෙන මදරසා. අපි උදාහරණයක් වශයෙන් ගන්නවා නම් අපිට ලංකාවේ ක්‍රියාත්මක වෙන මදරසා කීපයක් අපිට බලන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා කුර්ආන් මදරසා කියලා. කුඩා අවදියේ පල්ලිවල, එහෙම නැත්නම් මක්තබ් කියලා සඳහන් කරනවා. මේ වගේ කුඩා ළමයි සඳහා ඉගෙන ගන්න මදරසා එක. ඊළඟට තියෙනවා අපිට අහදියා කියලා. අහදියා කියන්නේ සාමාන්‍ය ඉස්කෝලේ යන ළමෙක් අධ්‍යාපනය ලැබීම සඳහා මේ ඉරුදින පාසල් කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම තමයි තවත් මදරසා ක්‍රමයක් තියෙනවා හිෆල් කියලා.
හිෆුල් කියනකොට මේ කුරානය මනනය කරන්නා වූ මනනය කිරීම සඳහා වෙන් කරපු ස්ථානයක්. ඒ වගේම තමයි අරාබි මද්රසා. මේ අරාබි මද්‍රසා කියන අරාබි භාෂාවෙන් මෞලවි කියන ඒ සම්මානය ලැබීම සඳහා වෙන් කර තියෙන පාසල තමයි අරාබි පාසල කියලා කියන්නේ. මීට අමතරව උසස් අධ්‍යාපනය සඳහා රජයේ පිළිගත් විවිධ ස්ථාන තියෙන විශ්වවිද්‍යාල තියෙනවා. ඒ හරහා අපේ මෞලවීවරුන් ඒ වගේම තමයි ඉස්ලාම් අධ්‍යාපනය හදාරන උදවිය ඒ හරහා ආයේ අධ්‍යාපනය ලබනවා. ඒ කියන්නේ ඉස්ලාම් සම්බන්ධ උපාධියක් ගන්න පුළුවන් අවස්ථාවක් රජයේ විශ්වවිද්‍යාල උදාහරණයකට මම හිතන්නේ පේරාදෙණියේ ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලවල ඒ වගේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඔව් විවිධාංශ සමහරට අරාබි වෙන්න පුළුවන් නැත්නම් ආගමික කටයුතු වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාංශ ඔස්සේ ඒ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලබනවා. මෞලවිතුමා දැන් ඔබතුමා පැහැදිලි කරා ඇත්තන වර්ග 4ක් හෝ 5ක් මට මතක හැටියට. ඒ කියන්නේ කුර්ආන් මද්රසා, අහදියා, තුන්වෙනුව හිෆුල් මද්රසා, හතරවැන්න අරාබි මද්රසා, පස්වැන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය. දැන් මේ කෙටි පැහැදිලි කිරීම තුළින් අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ ක්‍රමය, ඒ කියන්නේ මද්රසා ක්‍රමය මුස්ලිම් වරුන් සඳහා අධ්‍යාපනයක් ලබා දෙන්න තිබෙන යම් පද්ධතියක්. මෙහි අපි එක් මද්‍රසා ගැන අපි සලකනවා නම් දැන් කුර්ආන් මද්‍රසා ගැන ඔබතුමා සඳහන් කළා. ඇත්තට මේකේ අන්තර්ගතය මොකද්ද? විස්තරාත්මකව අපි කතා කරොත් එකින් එක. ඔව්. ඇත්තටම කුර්ආන් මද්‍රසා එකක් කියන්නේ කුර්ආනය කියවීමට පමණක් සීමා වෙන. ඒ කියන්නේ ඇත්තටම අපේ ලාංකික මුස්ලිම් වරුන්ගෙන් කුර්ආනය පිළිබඳව අහනකොට ඒ කුර්ආනය පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් කියවන්න හැකියාවක් තියෙනවා. දැන් ඇත්තෙන්ම මේ මද්‍රසා එකෙන් සිදුවෙන්නේ ප්‍රාථමික ආගමික අධ්‍යාපනයත් සමග කුර්ආනය සරලව කියවීම සඳහා පුහුණු කිරීමේ පාසල් පද්ධතියක් තමයි මේ කුර්ආන් මද්‍රසා එහෙම නැත්නම් මක්තබ් කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ හරහා දරුවෙක්ව යොමු කරනවා කුර්ආනය සරලව කියවීම සඳහා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 6 වෙනකොට ඒ ළමයාව ඒ පල්ලිය හරහා හෝ එහෙම නැත්නම් තෝරාගත් සමහර තැන්වල පල්ලි නොමැති මස්ජිද් නොමැති අපි කියනවා මස්ජිද් කියලා තමයි අපි කියන්නේ පල්ලිය මුස්ලිම් දේවස්ථානයට මේ මස්ජිදයක් නොමැති ස්ථානවල තෝරාගත් ස්ථාන ඒ කියන්නේ පහසු විදියට ඉගෙන ගන්න පුළුවන් සමහර වෙන් කරගත් ගොඩනැගිල්ලක මේ මද්‍රසා එක පවත්වනවා. ඉතින් මෙතනින් කරන්නේ කුඩා වයසේම අවුරුදු 6 දීම කුර්ආනය සරලව කියවීමටත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමටත් තමයි මේ අවස්ථාව දෙන්නේ. විශේෂයෙන්ම මේක දැන් අපි දන්නවනේ මේ පාසල් අවසන් වෙලා හවස් වරුවේ පැයක් හෝ පැය දෙකක් වගේ කුඩා කාලයක් දීර්ඝ කාලයක් නෙමෙයි පැයක් හෝ පැය දෙකක් පල්ලියට ඇවිල්ලා එහෙම නැත්නම් ඒ තෝරාගත් එවෙන් කරගත් ඒ ස්ථානයට ඇවිල්ලා ඒකෙන් ඉගෙන ගන්න ඌ අධ්‍යාපන ක්‍රමයක් තමයි මේ මද්‍රසා හරහා සිදුවෙන්නේ. කුර්ආන් මද්‍රසා හරහා සිදුවෙන්නේ. ඒ කියන්නේ ඒකට වෙනම ආයතන තියෙනවද ඔබතුමා කිව්වා වගේ පල්ලි පදනම් කරගෙන පමණක් දෙක ක්‍රියාත්මක වෙන්නේ? බොහෝ වෙලාවට පල්ලි පදනම් කරගෙනමින් තමයි සිදුවෙන්නේ. ඇතැම් ස්ථානවල අපිට පල්ලියක් දැක ගන්න නොමැති ස්ථානවල එහෙම නැත්නම් අපි දකිනවා ඒ පල්ලියේ ඉඩ ප්‍රස්තාව මදි. ඒ කියන්නේ ඒ සමහර පල්ලි තියෙන කුඩා පල්ලි. ඒ වගේ අවස්ථාවක මේ ළමයිට ඉගෙන ගන්න ඒ ස්ථානයේ මදි. ආගමික කටයුතු කරන්න. ඒ වගේ තැන්වල සමහරට පල්ලිය අසලින්ම නැත්නම් පල්ලියට අවටම වෙන් කරගත් ගොඩනැගිල්ලක් ඇති. ඒ ගොඩනැගිල්ල හරහා එයාට ඒ කියන්නේ කුර්ආන් මද්‍රසාවේ කුඩා ළමයිට උගන්වනවා. ඇත්තට මේකත් ඇවිල්ලා මම හිතන හැටියට මේ ඒ උගන්වන වයස් සීමාවත් අවුරුදු 6 දී ඇතුළත් වුණායින් පස්සේ අල් කුර්ආනයේ කියවීමට සරලව කියවීමට ඉගෙන ගත්තයින් පස්සේ ඒ කාලය අවසන් වෙනවා. ඒ මද්‍රසා ඒ අධ්‍යාපනය කියන්නේ කුර්ආන් මද්‍රසා අධ්‍යාපනය අවසන් වෙනවා. ඒ හින්දා තමයි කුර්ආන් මද්‍රසා කියලා කියන්නේ කුර්ආනයේ කියවීම සඳහා නැත්නම් මක්තබ් කියලා සඳහන් කරනවා. ඒ සඳහා තමයි මද්‍රසා එක පිළිලා තියෙන්නේ. කුර්ආන් පාසල අපි වර්ගායතනය කරලා ගත්ත පාසල. දෙවෙනි වර්ගයට අපි ගියොත් මද්‍රසා ඔබතුමා සඳහන් කළා හිෆුල් මද්‍රසා. ඒ සම්බන්ධව පැහැදිලි කරොත්. දැන් අපි කුඩා කාලේ ළමයා පුරුදු වෙනවා සරලව කුර්ආනය කියවන්න. දැන් සාමාන්‍යයෙන් සරලව කියවන්න පුළුවන් ළමෙක්ව අපි යොමු කරනවා ඒ කුර්ආනයේ කියවිච්ච කුර්ආනය කටපාඩම් කරන්න. මේක තමයි මේ හිෆුල් මද්‍රසා කියලා අපි සඳහන් කරන්නේ. මේ හිෆුල් මද්‍රසා කියනකොට අපි සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ඇවිල්ලා අර්ධකාලීන හිෆුල් මද්‍රසා. එහෙම නැත්නම් පූර්ණ කාලීන හිෆුල් මද්‍රසා. සාමාන්‍යයෙන් අපි දකින්නේ
කොළඹවට එහෙම නැත්නම් නාගරික ප්‍රදේශවල අපි දකිනවා මේක මේ අර්ධකාලීන මද්රසා ක්‍රමයක් අපි දකිනවා. ඒ අය පාසල් අධ්‍යාපනය නිමා කරමින්, ඒ කියන්නේ ඒ කටයුතු අවසන් කරමින් හවස් වරුවේ පැය 3ක් වගේ කාලයක් සමහර මස්ජිදවල ඒ පහසුකම් අනුව ඒ අය මොනවද කරන්නේ? කුර්ආනය කටපාඩම් කරන්න පෙළඹෙනවා. තවත් සමහර තැන්වල අපි දන්නවා නේවාසිකව ඉඳලා කුර්ආනය කටපාඩම් කරන ක්‍රමයක් දකිනවා. දැන් නේවාසිකව ඉඳලා කටපාඩම් කරන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ළමයෙක් ශිෂ්‍යෙක් අවුරුදු 3ක කාලයක් ඔහුට ගත වෙනවා ඒ කුර්ආනය සම්පූර්ණයෙන්ම කටපාඩම් කරන්න. ඒට හේතුව ඇවිල්ලා කුර්ආනය කියනකොට 6666ක් වගේ ප්‍රමාණයක් වැකි තියෙනවා. පරිච්ඡේද 114ක් පරිච්ඡේද තියෙනවා. එතකොට මේක පාඩම් කරගන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. ඉතින් නේවාසිකව ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් කුර්ආනය කටපාඩම් කරගන්න අවුරුදු 3ක කාලයක් ගත වෙනවා. ඇතැම් වෙලාවට තමන්ගේ දක්ෂකම් අනුව සමහරට අවුරුද්දකින් අවුරුදු 2කින් නිමා කරන උදවියත් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අර්ධකාලීනව අපි බලන මොහොතේ ඇතැම් වෙලාවට අර දක්ෂකම් මම කලින් කිව්වා වගේම අවුරුදු 3න් අවසන් කරන කට්ටියත් ඉන්නවා. සමහර රටක අවුරුදු කිහිපයක් ඒ කියන්නේ අවුරුදු 5ක් වගේවත් යන අවස්ථාවන් තියෙනවා. මේක ඇවිල්ලා හිෆුල් මද්රසා කියන කුර්ආනය කටපාඩම් කිරීමට පමණක් වෙන් කරගත්ත මද්රසා පද්ධතියක් තමයි හිෆුල් මද්රසා කියලා කියන්නේ. අපි ඊළඟ වර්ගයට ගියොත් අහදියා කියලා ඔබතුමා සඳහන් කළා. අහදියා මද්රසාවලදී සිද්ධ වෙන්නේ මොනවද? එහි අන්තර්ගතය මොකද්ද? දැන් මේ අහදියා කියනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් හැම ආගමික විශ්වාසයක් පිළිපදින, කියන්නේ ආගමක් පිළිපදින හැම කෙනෙකුටම දහම් පාසල් පද්ධතියක් අපි දකිනවා. දැන් මේ අහදියා කියනකොට විශේෂයෙන්ම මේක දහම් පාසල් කියන පද්ධතිය යටතේ තමයි ඒ ගණයට තමයි අයත් වෙන්නේ. ඉරිදා දවස අපි දන්නවා පාසල් ක්‍රමය හා සමානව වසර 1 සිටම තමන්ගේ ඒ උසස් අධ්‍යාපනය අපි කියමු වසර 11 දක්වා කියලා කියමුකෝ. ඒ වෙනකම්ම පන්ති වෙන්වෙන්ම තියලා ඒ අයට ඒ පාසල් වල උගන්වන ආගමික විෂයත් එක්ක ඊට අමතරව ආගමික නායකයන් සහභාගී කරවාගෙන ඒ අයට අමතර අධ්‍යාපනයක් ලබා දීම, ආගම පිළිබඳව අමතර අධ්‍යාපනයක් ලබා දීම තමයි අහදියායකින් සිදු වෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම අපි දකිනවා මේකට විභාගයකුත් වෙනම විභාගයකුත් තියෙනවා. ඒක රජයේ විසින් අපි සාමාන්‍යයෙන් ධර්මාචාර්ය විභාගය කියලා. හැම ආගමිකයන්ටම මේ ධර්මාචාර්ය කියලා විභාගයක් තියෙනවා. ඉතින් ඒ අනුව මුස්ලිම් අයත් ඒ මුස්ලිම් අයගේ ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින්න. එහෙම නැත්නම් ඒකට සූදානම් වීම සඳහා අහදියා කියන ඒ පාසල් පද්ධතිය නැත්නම් මද්‍රසා පද්ධතිය තමයි ඒ අය තෝරගන්නේ. ඉතින් ඒ අනුව හැම ඉරිදාම මුස්ලිම් ළමෙක් පාසලේ හෝ සමාට අහදියා පාසලවල සිදු වෙන්නේ. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ මුස්ලිම් මස්ජිදයක දේවස්ථානයක හෝ එහෙම නැත්නම් තෝරාගත් ස්ථානයක මේ අහදියා පාසල් ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මෞලවිතුමනි ඇත්තටම වෙනත් ආගමිකයන් එක්ක අපි සංසන්දනය කරලා බලනවා නම් උන්ටත් මේ ඔබතුමා සඳහන් කළේ අහදියා පාසල් ක්‍රමය කියන්නේ දහම් පාසල්, සන්ඩේ ස්කූල් සමහර කතෝලිකයන් ක්‍රිස්තියානි බැතිමතුන් ඒ වගේ ක්‍රමවේදයක් වුන් අනුගමනය කරනවා. ඊට අමතරව මෙතන ඇත්තටම එකතු වෙලා තියෙන්නේ කුර්ආන් මද්රසා සහ හිෆුල් මද්රසා කියන එක. ඒකට හේතුව කියන්නේ ඒ අහදියා ක්‍රමය විතරක් අපි ක්‍රියාත්මක නොකර ඊට අමතරව කුර්ආනයට යම් වැදගත්කමක් මෙතන දීලා තියෙනවා. ඒකට යම් පොඩි පැහැදිලි කිරීමක් කෙටියෙන් දුන්නොත් මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ කියන්නේ අහදියා එකටයි කුර්ආන් මද්රසා එකටයි. ඇත්තටම අහදියා එකෙන් අපි කුර්ආනය කියවීමට පුරුදු කරන්නේ නැහැ. කියන්නේ එක දවසයිනේ කුර්ආනය සරලව කියවන්න සාමාන්‍යයෙන් අවුරුදු 6 දී අපි ළමයිට උගන්වනවා. එයා ඉක්මනින්ම කුර්ආනය ඉගෙන ගන්න නම් එක දවසක් ඔහුට මදි. ඒ නිසා තමයි මේ දවසට ඒ කියන්නේ සතියේ දවස් 5 හෝ නැත්නම් දවස් 3ක් හෝ ඒ පහසුකම් අනුව ඒ මද්‍රසා කුර්ආන් මද්‍රසා ක්‍රියාත්මක වෙන්නේ. එතන කුර්ආන් මද්‍රසා එකේ අහදියා දේවල් උගන්වන්නෙත් නැහැ. කුර්ආන් මද්‍රසා එකේ මේ අහදියා එකේ උගන්වන දේවල් සම්පූර්ණයෙන්ම මේ කුර්ආන් මද්‍රසා ඉගුවන්නන්නේ නැහැ. ප්‍රාථමික අධ්‍යාපනයක් තමයි කුර්ආන් මද්‍රසා එකක දෙන්නේ. අහදියා කියනකොට ටිකක් ඊට වඩා උසස් අධ්‍යාපනයක්. විශේෂයෙන්ම අපි එතනත් මේ ඇයි අහදියා කියලා ආවේ කියන එකත්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි කියනවා සෞදාංග හරුවාදා බදාදා ඒ වගේ ඉරිදනේ අපි ඉරිදින පාසල් කියලා කියන්නේ. එතකොට මේ අරාබි භාෂාවෙන් තියෙනවා යවමුල් අහද් යවමුල් ඉස්නයින් කියලා අරාබි භාෂාවෙන් යනවා. දැන් යවමුල් අහද් කියනකොට මේක ඉරිදා දවස.
එතකොට ඉරිද දවස වෙනුවෙන් තමයි අහදියා කියලා අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ. ඉරිදින පාසල කියලා. ඒ නිසා තමයි අහදියා කියන නමත් තෝරගෙන ඒකට එදා අපේ මුතුන් මිත්තෝ ඒකට යොමු කරලා තියෙනවා. මෞලවිතුමනි දැන් ඊළඟ වර්ගය ඒක තමයි මම හිතන්නේ සමාජයේ හුඟක්ම කතා බහට ලක් වන්නේ මේ අරාබි පාසල්. දැන් මේ අපි සාකච්ඡා කරපු දේවල් හුඟක් විවේචනයට ලක් වෙන්නේ නැහැ. නමුත් මේ අරාබි පාසල් ඒ ගැන එහි අන්තර්ගතය ඒ අරාබි පාසල් මොනවාද එහි වර්ග වෙනවාද එහි උගන්වන දේවල් මොනවාද කියලා පොඩි පැහැදිලි කිරීමක් ලබා දුන්නා. ඇත්තටම මේ හැම එකක්ම ඉස්ලාම් දහමත් එක්කම යන්නේ එකින් එක පියවරෙන් පියවර යනකොට ඒ උසස් අධ්‍යාපනය ලබන්න තමයි ඔය යන්නේ. එතකොට අරාබි පාසලක් කියලා කියන්නේ ගැඹුරින් අධ්‍යාපනය හදාරනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේ මදරසා එකක ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මොන භාෂාවෙන්ද? තමන්ගේ මව් භාෂාවෙන්. පස්සේ අහදියා කිව්වත් හරි එතනත් මව් භාෂාවත් එක්ක අරාබි වචන කිහිපයක් එකතු වෙලා ඒක ඉගෙනනවා. කුරානයේ තියෙන්නේ අරාබි භාෂාවෙන්. එතකොට කුරානයේ අරාබි භාෂාවෙන් තියෙන ඒ කුරානය හොඳින් තේරුම් ගන්නට නම් ගැඹුරු අරාබි භාෂාව පිළිබඳව දැනුමක් ඔහුට තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා විවිධ ආගම්වල විවිධ භාෂාව පදනම් කරගෙන ඉන්න තමයි ආගමක් බිහි වෙන්නේ. අපි කියමු පාලි භාෂාව හෝ පාලි භාෂාවේ තියෙන ગાථා තේරුම් ගත යුතු නම් ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යාපනයක් තියෙනවා. අපි ස්වාමීන් වහන්සේලාගෙන් සමහර දේවල් අපි ඒවත් දකිනවා. ඒ අය අපිට පැහැදිලිව තේරුම් කරලා දෙන්න. මේක සාමාන්‍ය ගිහි කෙනෙක්ට ඒ පිළිබඳව අවබෝධයක් ලබන්න ටිකක් වැඩිපුර උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනේ. දැන් අරාබි මද්‍රසා එකක මූලික පදනම වෙන්නේ මේ කුර්ආනය තේරුම් ගැනීම සඳහා වෙන් කරගත් ස්ථානයක් වශයෙන් තමයි අරාබි භාෂාව පිහිටන්නේ. අරාබි මද්‍රසා පිහිටන්නේ. එතකොට අරාබි භාෂාවත් එක්ක බලනකොට විශේෂයෙන්ම අරාබි භාෂාව නොමැතිව කුර්ආනය තේරුම් ගන්න බෑ. එතකොට එකක් තමයි අරාබි භාෂාව අරාබියෙන් උගන්වනවා. ඒ නිසා අරාබි මද්‍රසා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නැත්නම් අරාබි දහම් පාසල හෝ අරාබි පාසල් හරි අපි කියනවා. ඒට හේතුව ඇවිල්ලා අරාබියෙන් තමයි ඒක උගන්වන්නේ. දෙවෙනි කාරණාව විෂය හා සම්බන්ධව බලන මොහොතේ දැන් එකිනෙකට එක විෂය අපි බැලුවා වගේම මේකෙත් විෂයක් තියෙන්නේ මේ විෂය සියල්ලක්ම අනුබද්ධ වෙන්නේ කුර්ආනය හා සම්බන්ධ විෂයන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කියන්න පුළුවන් කුර්ආනයේ තියෙන නීති රීති කලාව, නීති කලාව. එතකොට මේ නීති කලාවට අපි කියනවා ෆික්හ් කලාව කියලා. එතකොට මද්‍රසායක අනිවාර්යයෙන්ම ෆික්හ් කලාව උගන්වනවා. ඒක වෙනම කලාවක්. කුර්ආනයේම තමයි අන්තර්ගත වෙන්නේ ඉතිහාසය. අපි තාරිඛ් කියලා අරාබියෙන් කියනවා. එතකොට ඉතිහාසය පිළිබඳව අපිට වෙනමම උගන්වනවා ඒ පාසල. ඒ වගේම තමයි කුර්ආනය තනිව අපිට තේරුම් ගන්නට හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම අපට අටුවාවක් ඕනේ. ඒ අටුවාව මූලික වශයෙන්ම අපි අටුවාවක් වශයෙන් ගන්නේ මුහම්මද් නබිතුමාණන්ගේ ප්‍රකාශයක්. අපි කියනවා හදීස් කියලා. එතකොට හදීස් කලාව එහි උගන්වන්න ඕනේ. ඒ වගේම තමයි කුර්ආනය ඉගෙන ගන්නවා. කුර්ආනය කියවන්න අපි සරලව කියවනවා වගේම ලස්සනට කියවන්න මුස්ලිම් බැතිමතුන් කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි මෙහි ඉගෙන ගන්න මෞලවිතුමා තමයි සලාතේ මෙහෙවන්නේ. එයාට ලස්සන කටහඬකින් ඒ කුර්ආනය කියවන්න ඕනේ. ඒ නිසා තජ්වීද් කලාව කියලා ඒ කියන්නේ කුර්ආනයේ කියවන ශෛලය උගන්වනවා. එතන උගන්වනවා. ඒ වගේම තමයි ඒහා බැඳුණු සමහර විද්‍යාත්මක කරුණු ඒවා පාසල්වල උගන්වනවා. මේ කුර්ආනයට අනුකූලවම තමයි මේ සියලුම විෂයන් පිළිටන්නේ. ඉතින් මේ අනුව තමයි ගැඹුරු අධ්‍යාපනයක් සාමාන්‍යයෙන් අවුරුදු 7ක වගේ කාලයක් උගන්වනු ලබනවා. තවත් සමහර තැන්වල අපි දකිනවා අවුරුදු 6යි. තවත් සමහර තැන්වල අවුරුදු 5යි. 5යි 7යි කියන සීමාව තුළ තමයි අපි දකින්නේ ලංකාවේ ඇතැම් මද්‍රසාවල මේ කාල සීමාව තුළ තමයි අපි කියනවා මෞලවි වෙනෙක්ව බිහි කිරීම කියලා. මෞලවි වෙනෙක්ව බිහි කිරීම සඳහා නැත්නම් මෞලවි සම්මානලාභීන් බිහි වෙන්නේ මෙන්න මේ වගේ අරාබි මද්‍රසාවලින්. දැන් මෞලවිතුමනි ඔබ සඳහන් කළේ මේ මද්‍රසා වර්ගවල ඒ උගන්වන කාරණා යම් පිරිසක් විසින් නිරීක්ෂණය කරනවාද එහි විෂය නිර්දේශයක් ලබා දීලා තිබෙනවද ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනවා නම් දැන් ඇත්තටම අපට සිලබස් එක කියලා කියන්නේ කුර්ආනය. කුර්ආනයට අනුකූලව තියෙන මේ මම කියපු අංශ කලාවන් තමයි අපි හදාරන්නේ. ඒ හදාරනකොට දැන් අපිට ඒ වගේ ප්‍රමිතියක් ඒක තමයි හැමෝම එකම සිලබස් එකක් පිළිපදිනවයි කියන එක අපිට දකින්න අමාරුයි. හේතුව ඇවිල්ලා සිලබස් එක කියනකොට අපේ අන්තර්ගතයේ කුර්ආනය තමයි. ඒතර කුර්ආනයට අනුව හදීස් උගන්වනකොට ඒ හදීස් වල පොත්පත්
ගෙනත්ලා තමයි උගන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් හදීස් කියනකොට නබිතුමාගේ ප්‍රකාශ කියනකොට අපිට නිශ්චිත පොත්පත් තියෙනවා. පොදුවේ හැම මද්රසාවකම ඒක පොදුවේ උගන්වයි. අපි කියමුකෝ අපි කියන ඉමාම් බුඛාරි කියලා කෙනෙක් හිටියා. එතුමා තමයි හදීස් කලාව ඉතාමත් විධිමත්ව ඒව සංරක්ෂණය කරලා ජනතාවට ඉදිරිපත් කළා. දැන් ඒ කලාවේ ඒක වෙනස් වෙන්නේ නැහැ. හැම දහම් පාසලකම ඒ ඉමාම් බුඛාරි කතා කරපු ඉදිරිපත් කරපු පෙන්වා දීපු හදීස් උගන්වනු ලබනවා. ඒ වගේම තමයි ඉමාම් මුස්ලිම් කියලා කෙනෙක් ඉන්නවා. එයත් හදීස් කලාව හා සම්බන්ධයි. මේ වගේ විවිධ ඒ ශාස්ත්‍රයට අදාළ ඒ හදීස් ග්‍රන්ථ උගන්වනවා. සමහරව මේ සම්පූර්ණයෙන්ම ඉගෙනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට මමත් හිතනවා ඔබතුමා කිව්වා කියන ආකාරයෙන් මේ හැම දහම් පාසලකම ඒකාකාරී පාඨමාලාවක් තුලින් ඒක ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි කියන එක තමයි. නමුත් මම යන්නේ හැම දහම් පාසලකම එකම දේ උගන්වනවායි කියන එක අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. උගන්වන ක්‍රමයේ සමහර වෙනස් වෙනවා. පාසල් අධ්‍යාපනය තුල පවා එකම පෙළපොත් තිබ්බත් එහි උගන්වන ගුරුවරයා අනුව එකතු කරන කාරණා ඔහුගේ දැනුම් පද්ධතිය අනුව යම් කාරණා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ලාවට පාසල්වල අපි දකිනවා රජයේ පාසල්වල උගන්වන ක්‍රමයක් අපි කියමුකෝ ජාත්‍යන්තර පාසල්වල උගන්වන වෙලත් එකම පාඨම එකම සබ්ජෙක්ට් එක තමයි. නමුත් උගන්වන ක්‍රමය උගන්වන පොත්පත් යම් ආකාරයක වෙනසක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම වෙනස් වීම් තියෙනවා. නමුත් මම හිතන හැටියට දැනට අපි කියනවා මේ මද්රසාවල ගුරුවරුන් එකතු වෙලා නැත්නම් විදුහල්පතිවරුන් එකතු වෙලා මේ හැම මද්රසායකම අධ්‍යාපනය උගන්වන ඒ පාඨමාලාව ඒකාකාරී පාඨමාලාවක් තුලින් ඒ හැමෝටම ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ වෙන වෙනම උගන්වනවා කියන එක නෙවෙයි. අර උගන්වන ක්‍රමයේ තුල තමයි මේ වෙනසක් තියෙන්නේ. මේ කියපු මම කලින් කියපු ඒ පාඨමාලාවේ විෂයන් තමයි සාමාන්‍යයෙන් හැම මද්රසාවකම උගන්වන්නේ. ඔබතුමා සඳහන් කළා කුරුවන් මද්‍රසා. ඒකේ අපි සලකනවා නම් මේක සාමාන්‍යයෙන් පාසල් කියන්නේ අපි සාමාන්‍ය පාසල් කාලයෙන් පස්සේ සිද්ධ වෙන ඉගැන්වීමක්. ඒ කියන්නේ පාසල් ඉවර වෙලා පල්ලියට ගිහිල්ලා ඒ ආයතන වලට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ වගේම හිෆුල් මද්රසා කියලා ඔබතුමා සඳහන් කළා. ඒකත් පාසල් අධ්‍යාපනයට බාධාවක් නැහැ. ඒ වගේම මහදියා ගත්තත් ඉරුදින පාසල්. ඉරිදා තමයි ඒ කාරණා ඉගෙන ගන්න. නමුත් අරාබි පාසල් කියලා ගන්නකොට අරාබි පාසල් ඒක වෙනම ඒ විෂයයටම අපි කැප වෙලා ඉගෙන ගන්න තත්ත්වයට අපි පත් වෙනවා. පත් වෙන්න ඕනේ ඒ ශිෂ්‍යාවන්. මේ වගේ අවස්ථාවලදී සාමාන්‍ය පාසලක අපි හදාරන විෂයන් අපි ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වගේ විෂයන් ඒවත් මේ වගේ අරාබි පාසල් තුල උගන්වනවද එහෙම නැත්නම් ඉස්ලාම් ධර්ම සම්බන්ධ කරුණු කාරණා පමණක් උගන්වනවද? නෑ ඇත්ත වශයෙන්ම එවන් මම කියපු ආකාර අරාබි මද්‍රසායක අපි ගන්නවා බොහෝ වෙලාවට උසස් සාමාන්‍ය පෙළ ලියපු ශිෂ්‍යයෝ තමයි ඒකට සහභාගී වෙන්නේ. ඒ මම කියන්නේ හැම පාසලක්ම කියලා. ඇතම් බොහෝ මද්‍රසාවල එහෙම තමයි සිදු වෙන්නේ. සාමාන්‍ය පෙළ ලියලා ආවෙන් පස්සේ තමයි ඇතුළත් කරලා උසස් පෙළ ඒ මද්‍රසාවකින් උගන්වනවා. තවත් සමාන මම කිව්වා අර හිෆුල් මද්‍රසා කියලා කිව්වනේ. ඒ අය සාමාන්‍ය පෙළ ලියන්න කලින්ම ඇතුළත් වෙනවා. ඒක හැමතැනම නෙවෙයි. සමහර හිෆුල් වලට කැමැත්තක් තියෙන ආසාවක් තියෙන ළමයි තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ අයට සාමාන්‍ය පෙළ ඉගෙනීම සඳහා අමතර පන්ති පවත්වලා ඒ අයව සූදානම් කරනවා ඒ සඳහා ඒ සාමාන්‍ය පෙළ සඳහා ඒ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඒ අයව සූදානම් කරනවා. කියන්නේ කෙටියෙන් ගත්තොත් අරාබි මද්රසා වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් ඒ ඉස්ලාමීය අධ්‍යාපනයට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන ඒ ශේෂ්ත්‍ර දෙකම ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ඒ අරාබි පාසල් තුල තිබෙනවා. ඔව්. මම හිතන හැටියට මේක මේ බහුතරයක්ම තියෙන හිමයි සුළු ප්‍රමාණයක් තියෙනවා. මම හිතන හැටියට ඒ ප්‍රමාණය තුල අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ක්‍රමයක ඉතින් අපි අපේ විද්වත් මණ්ඩලය කතා කරලා මම කිව්වා මේ විදුහල්පතිවරුන් එකතු කරලා ඒ අයව දැනුවත් කරනවා ඒ පාසල් වලත් මේ හා සමානව ඒ අධ්‍යාපනය ලබා දෙන්න කියලා. මම සිංහල භාෂාව සම්බන්ධව අපි සලකනවා නම් මේ මදරසා තුල මේ අරාබි මදරසා තුල
සිංහල භාෂාවට තියෙන ප්‍රමුඛත්වය මොකක්ද? ඇත්තටම ඒ ගැන නම් හරි මම සිංහල භාෂාව කතා කරන්නේ මම මැලේ ජාතිකයෙක් ඇත්තෝ කියන්න ඕනේ. ඒ හින්දා මට ගෙවල් වල අපේ ආවට පරිසරයේ සිංහල ජනතාවත් එක්කව තමයි කරේ. මම පාසල් ගියේ සිංහල පාසලකට ගිය නිසා මට මේ සිංහල භාෂාව හුරුයි. නමුත් අවාසනාවකට අපේ මුස්ලිම් මද්‍රසාවල මේ සිංහල කියන විෂයට කියන්නේ උගන්වනවා. නමුත් මේ ප්‍රමුඛත්වය දීමේදී යම්කිසි අතපසුවීම් සිදු වෙලා තියෙනවා. නමුත් දැන් ඔබතුමා කිව්වා අර 2012 ඉඳන්ම අපට ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වනේ. ඔය 2012 ඉඳන්ම ඔය ප්‍රශ්නයත් එක්කම දැන් මද්‍රසාවල සිංහල භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙනවා. සමහර පාසල්වල සිංහල ගුරුවරුන්ම ඇවිල්ලා මොනවද කරන්නේ? ඒ අරාබි පාසල්වල උගන්වන සිංහල භාෂාව. දැන් සිංහල කතා කරන එදා අපිට දකින්න හමු වෙන්නේ සිංහලෙන් කතා කරන මෞලවිවරුන්. දැන් ක්‍රමක්‍රමයෙන් ඒකේ වර්ධනයක් අපි දකිනවා. සිංහලෙන් කතා කරන මෞලවිවරුන් බිහි වෙනවා. සිංහල සමාජ අද ගොඩක් වෙලාවට ඔබතුමා කිව්වා මේ ප්‍රශ්න ඇති වෙන මූලික හේතුව අනවබෝධය. ඒ කියන්නේ අපේ sannivedana ගැටලුවක් තිබ්බා. භාෂාමය බැරියල් එකක් තිබ්බා. දැන් ඕක මම හිතන හැටියට ඕක ක්‍රමක්‍රමයෙන් දැන් ඉවත් වීගෙන යන මොහොතේ අපි අතර අවබෝධයක් ඇති වෙනවා. දැන් මම හිතන හැටියට තවත් මේක වැඩි කරන්න ඕනේ. මම හිතන හැටියට අරාබි පාසල් වල තවත් සිංහල භාෂාවට වෙනමම අංශයක් පිටවන්න ඕනේ කියන මතය තමයි මම ඉන්නේ. ඉතින් ඒක කරගෙන යනවා. නැතුව නෙමෙයි අපිත් දැනුවත් කරනවා. අපිත් මද්‍රසා වලට කියලා දැනුවත් කරලා සිංහල භාෂාව පිළිබඳව කියන්නේ මුල් තැන දෙන්න කියන එක. අපි ලංකාවේ භාෂාව අපි ලාංකිකයෙක් කියනකොට සිංහල භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. කවදාවත් අපි කියලා නැහැ ඉගෙන ගන්න එපා කියලා. අපේ විශ්වාසය අනුව අපට මේක ආශිර්වාදයක්. මුස්ලිම් වරයෙකු වශයෙන් Tamanට භාෂාවක් දීලා තිනවා නම් ඒ භාෂාව Tamanට ආශිර්වාදයක්. ඒක දෙවියන්ගේ භාෂාවක් කියන එක තමයි අපේ විශ්වාසය. එතකොට ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. ලාංකිකයෙක් වශයෙන් සිංහල නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ඒක මේ ඔබතුමා එකඟ වෙන්නේ නැහැ. මේ ලාංකිකයෙක් වෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම සිංහල භාෂාව ඕනේ කියන එක. එතකොට මම මේක කියන්න හේතුව ඇවිල්ලා හැම කෙනෙක්ම සිංහල භාෂාවත් අධ්‍යාපනය හදාගන්න ඕනේ. ඒ වගේම දෙමළ භාෂාවක් තියෙන්න ඕනේ. ලංකාවට අදාළ භාෂාවත් එක්ක තමන්ගේ ආගමික භාෂාව. කියනවා ආගම හදාරන ගැඹුරින් හදාරනකොට අරාබි භාෂාවත් එයාට උමනා වෙනවා මුස්ලිම් වරයෙක් මුස්ලිම් මෞලවි කෙනෙක් වශයෙන්. මෞලවිතුමනි දැන් ඔය අරාබි මද්‍රසා ගත්තාම රාවයක් ගියා අරාබි මද්‍රසා 1000 2000ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා වගේ රාවයක් ගියා. ඇත්තටම කීයක් වගේ මද්‍රසා ක්‍රියාත්මක වෙනවද ආසන්න වශයෙන්? ඔබතුමා කිව්ව ආකාරයෙන්ම 1000 2000 කියලා හිතන එක සාධාරණයි. හේතුව ඇවිල්ලා දැන් මම කිව්වනේ විවිධ තරාතිරම් එහෙම නැත්නම් විවිධ මද්‍රසා පද්ධතීන්. ඒ කියන්නේ මේ දැන් අපි කිව්වා කුර්ආන් මද්‍රසා කියලා කිව්වා, මක්තබ් කියලා කිව්වා, ඒ වගේම හදියා කියලා කිව්වා, මේ අරාබි මද්‍රසා කියලා කිව්වා. දැන් මේ ඔක්කොම එකතු කරලා ඒ ප්‍රමාණය එනවයි කියන එක සාධාරණයි. නමුත් මේවා අපි කියන මුස්ලිම් ආගමික සංස්කෘතික දෙපාර්තමේන්තුව තියෙනවනේ. මෙහි ලියාපදිංචි කරනවා. විශේෂයෙන්ම අරාබි මද්‍රසා ලියාපදිංචි කරපු මද්‍රසා මම හිතන්නේ 317ක් වගේ ප්‍රමාණයක් තමයි වර්තමානයේ අපිට දකින්න පුළුවන් ලියාපදිංචි වෙලා තියෙන සංඛ්‍යාව. ඇතැම් වෙලාවට සමහර මද්‍රසා ලියාපදිංචි වෙලා නැතිව ඇති. ඒවා ලියාපදිංචි කරන්න අපි ඒ අයත් එක්ක ඒ කියන්නේ ඒ අයව දැනුවත් කරනවත් එක්කම මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්ක ගිහිලා සාකච්ඡා කරලා ඒකට ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතියට අනුව තමන්ගේ ඒ ලියාපදිංචි කරවා ගන්නට ලියාපදිංචි නොකරපු දහම් අරාබි පාසල් උත්සාහය කරනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිදුවෙන දේ. ඉතින් දැනට වර්තමානයේ තියෙන්නේ 317ක් වගේ ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ දැන් අර කාටවත් රහසින් ක්‍රියාත්මක වෙන මද්‍රසා නෙමෙයි මේ 317ම ඔබතුමා සඳහන් කළා වගේ. කියන්නේ රජයේ ලියාපදිංචි මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ඉතින් රජයේ දෙයක්නේ. ඒතකොට රජයේ නොදැනුවත්ව අපිට කරන්න විදියක් නැහැ. මේක රහසිගතව කරන දෙයක්ුත් නෙවෙයි. සමහර ලාවට අපි දන්නවා රජයේ විභාගයක් තියෙනවා මුස්ලිම් අයටම කියලා වෙන් කරපු ආලිම් කියලා විභාගයක්. ආලිම් කියලා කියන්නේ විද්වතා. ඒතර ආලිම් කියන විභාගය පවත්වන්නේ රජයේ විභාග දෙපාර්තමේන්තුව විසින් තමයි කරන්නේ. ඒතකොට ඒක තියෙන්නේම මෞලවිවරුන්ට. මෞලවිවරුන් ඒක ලියන්නේ මේ මද්‍රසා
පද්ධතිය තුල නැත්නම් අරාබි මද්‍රසා පද්ධතිය තුල ඉගෙන ගත්තොත් තමයි ඒ අල්ලාහලිම් කියන විභාගයට පෙනී සිටින්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මම කියපු අනිකුත් මද්‍රසාවල ඉගෙනගෙන එතන අල්ලාහලිම් විභාගයට පෙනී සිටින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අල්ලාහලිම් විභාගය රජයෙන් පවත්වන විභාගය. ඒ කියන්නේ රජයේ විභාග දෙපාර්තමේන්තුව විසින් අපට ලබා දීලා තියෙනවා මේ විභාගය කරන්න. අපි ඒක දෙක කරමු. ඒ කියන්නේ රහසින් ක්‍රියාත්මක වෙන මදරසා කියලා අපිට සලකන්න බෑ එහෙම බලනකොට. මම හිතන හැටියට එහෙම සමහර අය හිතනවා. හිතෙන්නේ මේ අවබෝධයක් නොමැති නිසා. මම කියන අර sannivedana එහෙම නැත්නම් අපට මේ දේ මේක තමයි කියලා කියන්න හැකියාවක් නොමැති නිසා සමහරලාට එහෙම අතපසු වීම සිදු වෙලා ඇති. ඉතින් මේක අවබෝධ කරගත්තා නම් මම හිතන්නේ මේ පිළිබඳව වැරදි මතයක් ඇති වෙයි කියලා. මොළතුමනි ඔය මදරසා වලට අදාළ කියන්නේ වියදම් තියෙනවා. ඒ විවිධාකාරයේ වියදම් තියෙනවා. යම් යම් ආධාර මේ මදරසා වලට හම් වෙනවද? විදේශ ආධාර හම් වෙනවද? එහෙම නැත්නම් මේවා පවත්වාගෙන යන්නේ කොයි ආකාරයෙන්ද? ඇත්තටම අපි මේ මම කියමු මේ 317ක් කියලා කිව්වට මේ මදරසා පොදුවේ අපි දකිනකොට ගම්වාසීන් දෙමව්පියන් හරි කැමැත්තෙන් ඉන්නේ මේ මගේ පුතා ඇවිල්ලා මෞලවි කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ නිසා දෙමව්පියන් මේ සඳහා මොනවද කරන්නේ? තමන් ඒ පහසුකම් ගහස්තු එහෙම නැත්නම් තියෙන ඒ ගාස්තු වියදම් සපුරනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දකිනවා නේවාසිකව ඉගෙන ගන්න නිසා ලොකු ප්‍රමාණයක් ලංකාවෙන් එහෙම අය කරන්නේ නැහැ. තාමත් කුඩා ප්‍රමාණයක් තමයි අය කරන්නේ. අනිකුත් මුදල් ගම්වාසීන් ගමේ මදරසාවක් තිබ්බම මුස්ලිම් අය හරි කැමැත්තෙන් ඉන්නේ අපේ මදරසා අපේ ගමේ මේ මෞලවරුන් බිහි කරන තැනක් තියෙනවායි කියලා. ඉතින් ඒ අය මොනවද කරන්නේ පුණ්‍ය කටයුතු සඳහා තමන්ගේ ධනෙ වියදම් කරනවා මොනවද? මේ මදරසා එක දිනු වෙන්න ඕනේ මේ මදරසා එක වෙන මුදල් වියදම් කරනවා. ඒ වගේම තවත් ලංකාවේ ඉනවා දානපතීන්. ඒ අය මේ තැනක් කියලා බලන්නේ නැහැ. ගම්වාසීන් හා සමානත් නැහැ. වෙලාවකට මොනවද කරන්නේ දානපතීන් හිතනවා මම මේ මදරසා එකට මේ පාසලට මම උදව් කරනවා කියලා. ඒ අය ඒකට වියදම් කරනවා. ඒ අයගෙන් යම්කිසි අපේ ගොඩනැගිල්ලක් නැත්නම් ඒ දානපතීන් එක හම්බ වෙලා අපේ මේ මදරසා එකට ගොඩනැගිල්ලක් ඉදි කරලා දෙන්න. එහෙම නැත්නම් මේ ලයිබ්‍රරි එකක් හදලා දෙන්න. ලැබ් එකක් හදලා දෙන්න කියලා කිව්වොත් ඒ දානපතීන් අපිට උදව් කරනවා. ඒක තවත් පැත්තක් තියෙනවා ඔබතුමා අහුව මේ විදේශ ආධාර එනවද කියලා. ඇත්තන විදේශ ආධාරත් ලැබෙනවා. නැතුව නෙවෙයි. ඒකත් ලැබෙන ක්‍රමයක් තියෙනවා. සමහර අපි දන්නවා සංචාරක ඇරබ්ස්ලා නැත්නම් මැද පෙරදිග රටවල් වලින් එන ඇරබ්ස්ලා ඒ අය කැමති අරාබි මදරසා කියලා ඒ අයගේ ජාතියේ ඒ අරාබි කියලා කියන්නේ තමන්ගේ භාෂාව මව් භාෂාව උගන්වනවා. ඒ අය හරි කැමති. ගිහිල්ලා බලනවා මෙතන ඉස්ලාම් උගන්වනවා අරාබි භාෂාව උගන්වනවා මම මොන හරි දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් තියෙන මෙයා සදකා කියලා අපි කියනවා zakat කියලා කියනවා. සමහර දේවල් මුස්ලිම් බැතිමතුන් මොනවද කරන්නේ? තමන්ගේ සදකා කියන්නේ දාණය. ඒ දාණය එහෙම දෙන්නේ නැතුව මදරසායකට දෙනවා. එතකොට බලලා අඩුපාඩු හොයලා හරි මම බාර ගන්නම් මේ ගොඩ නැගිලා හදන්න. මම බාර ගන්නම් මේ දේ කරන්න කියලා ඒ ඇරබ්ස්ලා, ඒ කියන්නේ අරාබි සංචාරකයෝ ඇවිල්ලා එහෙම ආධාර කරපු තැන් බොහොමයක් අපිට දකින්න පුළුවන් මදරසා වලට. ඉතින් මේ වගේ ආධාර තමයි මේ ආධාරත් නැත්නම් මේ ගාස්තු ඔක්කොම එකතු කරලා තමයි මේ මදරසා එකක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර ඔබතුමා සඳහන් කළා ඒ ගමේ ඉන්න පිරිස මේ මදරසා වලට උදව් කරනවා කියලා. මේ මදරසා වල ඇත්තටම ඉගෙන ගන්න ඒ ගමේම ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එහෙම නැත්නම් පිට ප්‍රදේශවල වලින් ඇවිල්ලා ඒ මදරසා වල ඉගෙන ගන්නවා. ඇත්තටම ගමේම ඉන්න කට්ටිය කියලා කියන්න බෑ. බහුතරයක් ඇවිල්ලා ගමේ කට්ටිය තමයි ඉන්නේ. තවත් සුළුතරයක් පිට ගම්මාන වලින් එනවා. ඊට හේතුවක් තියෙනවා. දැන් අපි දන්නවනේ එක එක පාසල් වල ප්‍රමිතිය. එහෙම නැත්නම් උගන්වන ක්‍රමය. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒකේ තියෙන මට්ටම. ඒ නිසා අපි සමාජ පිළිගැනීම. ඒ නිසා සමහරවිට දැන් පිටස්තර තැනක හරි කොයි හරි මදරසා එකක් ඒ වගේ දියුණු මදරසා එකක් තියෙනවා නම් ටක් ගාලා වෙනත් පළාතක ළමෙක් එහෙට කියලා ඇතුළත් කරගන්න දෙමව්පියන් ඉදිරිපත් වෙනවා. දැන් සමහර අය කොළඹ කට්ටිය ගිහිල්ලා මොනවාද පිටිසර ගම්මානයක තියෙන මදරසාක ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒ අරාබි අධ්‍යාපනයත් නැත්නම් ඒ ප්‍රමිතියත් නැත්නම් ඒ මට්ටමත් ඉහළින් තියෙන නිසා කැමැත්තෙන් ඒව ඇතුළත් කරනවා. මේ වගේ වාතාවරණයක් තමයි තියෙන්නේ. නමුත් බොහෝ වෙලාවට අපි දකින්නේ ගමේම කට්ටිය තමයි බහුතරයක් ඒ මදරසාවල ගමක මදරසා එකක් තියෙනවා නම් ගමේ කට්ටිය තමයි ඉන්නේ. නමුත් මම දැන් කියව ආකාරයෙන්ම
නොයෙකුත් ගම් වලින් නගර වලින් එන්නේ ඒ මදරසා වල තියෙන ප්‍රමිතිය හා මට්ටම සලකා බලලා. දැන් සාමාන්‍යයෙන් ගමේ ඉන්න ළමයි කැමති කොළඹ පාසල් වල ඉගෙන ගන්න. දෙමාපියෝ විශේෂයෙන්ම ළමයි නෙමෙයි දෙමාපියෝ. ඒ වගේ ඒ මදරසා වල තියෙන මට්ටම පිළිගැනීම අනුව ඒ මදරසා වලට ගිහිල්ලා ඉගෙන ගන්න ඒ දෙමාපියෝ තමන්ගේ ළමයින්ව ඒ මදරසා වලට යොමු කරලා උගන්වන්න කැමති. මොළතුමනි අතරම අපි හුඟක් දේවල් මේ ගැන කතා කරා මදරසා සම්බන්ධව. දැන් මේ මදරසා අරාබි පාසල් වල ඒ අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ කියන්නේ උපාධියක් අපි හදාරන උපාධියක් ලබනවා නම් ලංකාවේ තිබෙන විශේෂ මොකක් හරි ක්‍රමයක් තියෙනවද? ඉස්ලාමීය ආයතන විශේෂ ආයතන මොනවා හරි තියෙනවද? විශේෂ ආයතනයක් කියන්නේ රජයේ තමයි බොහෝ වෙලාවට ඔබතුමා මතක් කළා මේ විශ්වවිද්‍යාලය හා සම්බන්ධව මමත් දන්නා තරමින් මමත් යම්කිසි අධ්‍යාපන ලැබුණු කෙනෙක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලත් අරාබි භාෂාව වෙනම භාෂාවක්. ඒ කියන්නේ ඉස්ලාම් ආගම පිළිබඳව වෙනම පැත්තක් තියෙනවා. ඒ වගේ වෙනම පැතිකඩ විශ්වවිද්‍යාල තුලින් ලබා දෙනවා. සමහර ලාවට අපිට ඒ අධ්‍යාපනය ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල තුලින් නොලැබෙනු මොහොතක පිට රටවල් වල විශ්වවිද්‍යාල තියෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් පිට රට විශ්වවිද්‍යාලයකට ගිහිලා ඉගෙන ගන්න කැමතියි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා මදරසාවල ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ මම කිව්වා අරාබි පාසල් වල ඉගෙන ගත්ත කෙනෙක් උසස් අධ්‍යාපනය සඳහා මේ රටේ ඒ අධ්‍යාපනය නොලැබෙන අවස්ථාවක පිට රටවල් වලින් ගිහිලා ඉගෙන ගන්න හදාරන්න බලනවා. විශේෂයෙන්ම මක්කමා නගරයේ නැත්නම් මදීනා නගරයේ ඉස්ලාම් බිහි වෙච්ච ස්ථානය. ඒ නිසා එහි ගිහිල්ලා ඉගෙන ගන්න එක ගොඩක් අය කැමති. ඉතින් උසස් අධ්‍යාපනය සමහරවල් මක්කමා ඒ කියන්නේ අපේ සෞදි අරාබියේ තියෙන විශ්වවිද්‍යාලය තුලට පිවිසිලා ඒ උසස් අධ්‍යාපනය ලබලා ලංකාවට එනවා. මොළතුමනි අත්‍තරම දැන් මේ අපි මේ මාතෘකාව සාකච්ඡා කරන්න හේතුව මේ සමාජයේ තියෙන යම් ආකාරයක බියක් තියෙන මේ මදරසා ගැන. මදරසා බීතිකාව කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම මේ සමාජයේ මේ මදරසා ගැන බය වෙන්න ඕනේද? එහෙම බයක් තියෙනවා නම් ඒක අපි දුරු කරගන්නේ කොහොමද? මම හිතන්නේ මේක මේ තැනින් අපිට මේක අවසන් කරගන්න පුළුවන් වෙයි. ඒ සමාජය තුල මේ බියක් තියෙනවා නම් ඒක නැති කරගන්නේ කොහොමද? ඒ වගේ නැති කරගන්න මුස්ලිම් සමාජයේ යම් වැඩපිළිවෙලක් කරලා තිබෙනවද? ඇත්තටම ඒ වගේ බියක් කෙන එකත් සාධාරණයි. හේතුව මම කලින් කිව්වා වගේම මේ කවුරුත් ගිහලා මද්‍රසා වලට ගිහලා බලලා නැහනේ. මොකද්ද වෙන්නේ? මොකද්ද උගන්වන්නේ කියන එක දන්නේ නැහැ. දැනුවත්කම නැහැ. යම්කිසි අවබෝධයක් ලැබුණොත් ඒ අය එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා වැඩපිළිවෙලක් සිදු වෙමින් පවතිනවා දැනට. විවිධ මද්‍රසා කියන්නේ ඒ පළාත්වල තියෙන මද්‍රසා අපි කියනවා මද්‍රසා විසිට් එකක්. එහෙම නැත්නම් මද්‍රසා ඩේ එකක්. ඒ කියන්නේ මද්‍රසා දිනයක් කියලා වෙන් කරලා ඒ අදාළ ප්‍රදේශවල මද්‍රසා හඳුන්වා දීමක් කරනවා. ඒ අදාළ ප්‍රදේශවල අවට වෙසෙන ජනතාව මද්‍රසාවකට ගෙන්නලා ඒ අදාළ මද්‍රසාවකට ගෙන්නලා ඒකේ උගන්වන දේවල් ඒකේ පරිසරය නැත්නම් ඒකේ භෞතික කරුණු කාරණා පිළිබඳව ඒ වගේම තමයි උගන්වන විෂය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට සිදු වෙමින් පවතිනවා. ඉතින් මම හිතනට ඒ වැඩසටහන තුලින් අපි ගොඩාක් සතුටු වෙනවා. සමහර උදවිය ඇවිල්ලා අහන අද තමයි අපි මද්‍රසාවකට ආවේ. අද තමයි මේ ගැන දැනගත්තේ. ඇත්තටම ගොඩක් හොඳයි. මේ පිළිබඳව අපි දැනුවත්ව තිබ්බේ නැහැ. මේක තව දුරට කරගෙන යන්න කියන ඒ ඇරයුම අපට කරලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට මේ උත්සාහය රට පුරා ගෙන යන්න තමයි අපේ වෑයම. බොහොමත්ම ස්තුතියි මෞලවිතුමනි ඔබගේ වටිනා අදහස් වලට. අපි මේ මද්‍රසා සම්බන්ධව කියන්නේ ලංකාව තුළ මුස්ලිම් වරේක් තමන්ගේ ආගම ඉස්ලාම් ධර්මය ඉගෙන ගන්න තිබෙන ආයතන සම්බන්ධ අපි හුඟක් කරුණු කාරණා සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මද්‍රසා සම්බන්ධව තිබ්බ ඒ වැරදි මතයන් දුරු වෙලා ඇති කියලා. ඒ වගේ සැක සංකා තිබෙනවා නම් ඔබට පුළුවන් මේ මද්‍රසා සමග සම්බන්ධ වෙලා ඔවුන් එක්ක ඒ විෂය නිර්දේශයන් ගැන සාකච්ඡා කරලා ඒ වගේම මෞලවිතුමා කිව්වා වගේ මද්‍රසා විසිට් එකක් මද්‍රසාවට ගිහිල්ලා ඒකේ වෙන දේවල් මොනවද ඒ දේවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද ළමයිත් එක්ක කතා කරලා ඔවුන්ගේ අදහස් මොනවද ඒ වගේ දේවල් ඔබට දැනගන්න පුළුවන් වේවි. ඉතින් අපි මේ වැඩසටහන මෙතන අපි නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ වගේ සමාජ ප්‍රශ්නයක් රැගෙන
නැවතත් ඔබ හමු වෙනතුරු අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට ශාන්තිය හා සමාදානය උදා වේවා.